ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අපි ඉගෙන ගන්නට කල්පනා කළා කියලා දෙන්න කල්පනා කරා වත්තුපම සූත්‍රය. ඇඳුම උපමාවට ගෙන වදාළ දෙසුම. පින්වත්නි, ඒ දිනවල භාගතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා වදාලා, මහණෙනි, කිලිටු වෙලා අපිරිසුදු වෙච්ච ඇඳුමක් තියෙනවා. ඇඳුමක් තියෙනවා කියලා හිතන්න. ඉතින් රෙදි වලට සායම් පොවන කෙනෙක් හිතනවා ඒ ඇඳුමට සායම් පොවන්න. දැන් කිලිටු වෙලා තියෙන ඇඳුමකට සායම් පොවන්න හිතනවා කවුද? රෙදි වලට සායම් පොවන කෙනෙක්. එහෙම හිතලා නිල් පාට හරි කහ පාට හරි රතු පාට හරි මදටිය පාට හරි සායම් තියෙන වාජනයක ඒ ඇඳුම දානවා. ඒ ඇඳුම දානවා. ඇත්තෙන් මේ ඇඳුමට ලස්සනට සායම් අල්ලන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඇඳුම කිලිටි. හේතුව මොකද්ද? ඇඳුම කිලිටි. අවලස්සන පාටක්මයි ඇති වෙන්නේ. එහෙම වෙන්නේ ඇයි? ඒක කිලිටු වෙන එකක්. අන්න ඒ වගේමයි කිලිටි සිතක් තියෙනකොට, අපිරිසුදු සිතක් තියෙනකොට එයා කැමති වෙන්නේ දුගති උපතක්. අපිරිසුදු සිතක් තිබුණොත් මොන උපතක්ද? දුගති උපතක් කැමති වෙන්න ඕනේ. ඇඳුමක් කිලිටි වෙලා තියෙද්දී මනාකොට සායම් අල්ලන්නේ නැහැ වගේ. අවලස්සන වෙනවා වගේ. අවලස්සන කිලිටි හිතක් තිබුණා. මරණින් මත්තේ උපත දුගතිගාමී එකක්. එයාට කැමති වෙන්නේ දුගතිගාමී උපතක්. පින්වත් මහණනි, හොඳට පිරිසුදුවට බබලන ඇඳුමක් තියෙනවා. එහෙම හිතන්න. ඉතින් රෙදි වලට සායම් පොවන කෙනෙක් නිල් පාට හරි රතු පාට හරි කහ පාට හරි මදතිය පාට හරි සායම් වාජනයක අර ඇඳුම බහනවා ඔබනවා. එතකොට ඇඳුමට හොඳට සායම් අල්ලනවා. ලස්සනට පාට වෙනවා. පිරිසිදු පාටකට හැරෙනවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? මහණෙනි, එහෙම වෙන්නේ ඒ ඇඳුම පිරිසිදු එකක් නිසා. ඒක මනාවකට පිරිසිදු එකක්. ඒ නිසා ඒ සායම් වාජනේ ඇඳුම බහනකොට, ඇඳුම දානකොට ඇඳුමට ඒ සායම් ටික මනාවකට ලස්සනට අල්ලනවා. අන්න ඒ වගේමයි පිරිසිදු සිතක් තියෙන කෙනා, නැත්තම් කිලිටි නොයිච්ච හිතක් තියෙන කෙනා මරුණට පස්සේ එයාට කැමති වෙන්න තියෙන්නේ සැප තියෙන ලෝකෙක ඉපදීම. සුගතියේ උපතක්. මොනවයින්ද හිතක් කිලිටි වෙන්නේ? දැන් හිතක් කිලිටි වෙන්නේ මොනවා වලින්ද? ඇඳුම නම් කිලිටි වෙනවා තෙල් පැල්ලම් වලින්, දැලි පැල්ලම් වලින්, මඩ පැල්ලම් වලින්. හිතක් කිලිටි වෙන්නේ මොකෙන්ද? ඒ තමයි තමන් සතු දේ තමා ළඟ තබා ගන්නටත්, අනුන් සතු දේ තමන් සතු කර ගන්නටත්. ඒ කියන්නේ තමන් සතු දෙයක් අනුන්ට යනවට කැමති නැහැ. ඒ වගේම තමයි අනුන් සතු දේවල් තමන් සතු කර ගන්නටත් ලෝභකම ඇති වෙනවා. අන්න ඒක සිතට කිරුටක්. අනුන් සතු දේවල් තමන් සතු කරගන්න ලෝභ හිතක් හට ගන්නවා. වැරදි උපක්‍රමයෙන් තමන් සතු කරගන්න. අන්න ඒක හිතට කිරුටක්. ඊළඟට ද්වේෂය කියන්නේ හිතට කිරුටක්. ද්වේෂය කියන්නේ හිතට කිරුටක්. ක්‍රෝධය ඇති වෙනවා. අන්න ඒකත් හිතට කිරුටක්. ද්වේෂේ බලවත් වුණාන් පස්සේ ක්‍රෝධය.
ක්‍රෝධය හටගත්තොත් ඒකත් හිතකට කිලිටක්. ඒක තවත් බලවත් වුණොත් වෛර බැඳ ගන්නවා. දෙයට ඒකට සිද්ධිත් එක්ක මතකයි ඊට පස්සේ. වෛර බෙදන මට මෙහෙම කළා, මෙහෙම කිව්වා, මගේ ප්‍රියමනාපයට මෙහෙම කළා, මෙහෙම කිව්වා, අප්‍රියමනාපයට උදව් කළා කියා මතකයි. මම ඔක්කේ පලිය ගන්නවා ඊට පස්සේ පලි ගන්න කල්පනා කරනවා. අන්න ඒකත් හිතට කිලුටක්. අනුන්ගේ ගුණවත්කම මතුවේදී ඒක මකලා දානවා. ආන ඒකත් හිතට කිලුටක්. ගුණ මකුකම. අනුන්ගේ ගුණ පිළිගන්න කැමති නැහැ. ගුණ කියනවා එයාගෙන අපි දන්නවා කියලා ඉස්මතු වෙන ගුණේ නැති කරනවා. මකනවා. ඒක හිතකට කිලුටක්. එමනම් මේ අකුසල් තිබුණොත් කෙනෙක් මේ විදිහේ කොහොටද කැමති වෙන්න ඕනේ? දුගතිය තමයි කැමති වෙන්න ඕනේ. එහෙනම් මේ අකුසල් බව දැනගෙන ප්‍රහාණය කරන්න මහන්සි ගන්න ඕනේ. ඊර්ෂ්‍යාව කියන්නේ හිතකට කිලුටක්. ඊර්ෂ්‍යාව කියන්නේ මොකද්ද? අනුන්ගේ දියුණුවට කැමති. ඊර්ෂ්‍යාව කියන්නේ ඒක. ගහක පොල් ගෙඩි ටිකක් හැදලා තිබුණා. පොල් ගෙඩිය දිලා ගහයි. ළමෙක් වෙන ළමෙක් විභාග පාස් වුණා. මොන පාස් වෙලා විභාගේ? ඊර්ෂ්‍යාව. ඊර්ෂ්‍යාව කියන්නේ හිතකට කිලුටක්. තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනවට අකමැති බව නම් මසුරු බව කියන්නේ හිතකට කිලුටක්. සමහරු කැමති නෑ තමන්ගේ දේවල් පාවිච්චි කරනවා. තමන්ගේ කාමරේ පරිහරණය කරනවට කැමති නෑ. තමන්ගේ තුවායක් පරිහරණය කරනවට කැමති නෑ. තමන්ගේ සෙරෙප්පු දෙක හදිසියක් දාගෙන ඒකට කැමති නෑ. එහෙමයි නැද්ද? ඉන්නවා. මේ මසුරු බව හිතකට කිලුටක්. ගුණවතුන් හැටියට පෙනී හිටිනවා. සමහරවිට එච්චර ගුණයක් නෑ. නමුත් ගුණවතුන් හැටියට පෙනී හිටිනවා. ඒකත් හිතට කිලුටක්. කපටිකම ඇති වෙනවා. ඒකත් හිතට කපටිකම කියන්නේ හිතට කිලුටක්. ඊළඟට සාධාරණ අදහස් වලට විරුද්ධව නැගී හිටිනවා. මේ සාධාරණව කරුණු පෙන්වා දෙද්දී ඒකට විරුද්ධ වෙනවා. ඒකට විරුද්ධව කතා කරනවා. ඒකට විරුද්ධව ක්‍රියා කරනවා. තරංගයට වැඩ කරන එක ටික කරනවා. එකක් කළොත් එකක් කරනවා. එකක් කළොත් එකක් කරනවා. ඒකත් හිතට කිලුටක්. අධික අහංකාරකමින් ඉන්නවා. අහංකාරකමින් ඉන්නවා. අධික අහංකාරකමින් ඉන්නවා. ඒකත් හිතට කිලුටක්. හිතට අරගෙන ඉදිමිලා ඉන්නවා. මම තමයි කෙනා. මම තමයි කෙනා කියලා හිතට අරගෙන ඉන්නවා. ආන් ඒකත් හිතට කිලුටක්. බාහිර කටයුතු පෙරටගෙන ධර්මයේ හැසිරීම ප්‍රමාද කරගෙන ඉන්නවා. අන්න ඒකත් හිතට කිලුටක්. වෙනත් මහණෙනි, ඒ භික්ෂුව තමන් සතු දේ ගැන අනුන් සතු දේ ගැන ඇති වෙන ලෝභකම නම් වූ අවිජ්ජා විසම ලෝභය හිතට කිලුටක් ඇති කරන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිත කිලුටු කරන අවිජ්ජා විසම ලෝභය අත්හරිනවා. ඒ අවිජ්ජා විසම ලෝභය හිතට කිලුටක් කියලා ඉස්සලා තේරුම් ගන්න. අකුසලයක් නෙවෙයි. අයහපත් දෙයක් කියලා තේරුම් අරගෙන මොකද කරන්න ඕනේ? ඒක අත්හරින්න ඕනේ. ද්වේෂය හිත කිලුටු කරන දෙයක් කියලා තේරුම් අරගෙන ඒක අත්හරින්න ඕනේ. ඊළඟට ව්‍යාපාදය, ක්‍රෝධය, ඊළඟට බද්ධ වෛරය, ගුණමකුකම, ඒ විදිහට හිතට උපක්ලේශ වූ මේ දේවල් අවබෝධ කරගෙන ඒක අත්හරිනවා. මේක හොඳ නෑ, අකුසලයක් කියලා. ඒ භික්ෂුව යම් දවසක තමන් සතු දේ ගැනත් අනුන් සතු දේ ගැනත් ඇති වෙන ලෝභකම නම් වූ අවිජ්ජා විසම ලෝභය හිතට
කිලුටක් ඇති කරන උපක්ලේශයක් බව දැනගෙන අවබෝධ කරගෙන සිත කිලුට කරන ඒ අවිජ්ජා විසම ලෝභය සිතින් ප්‍රහාණය වෙලා ගියා නම් වික්ෂුවගේ ද්වේෂය කිලුට කරන උපක්ලේශයක් බව අවබෝධ කරගෙන සිත කිලුට කරන ව්‍යාපාදයේ සිතින් ප්‍රහාණය වෙලා ගියා මේක අවබෝධ කරගෙන මේක හොඳ නෑ කියලා ධර්මයේ පුරුදු කරලා ඒක බැහැර කරාන ඊට ක්‍රෝධයක් සිත උපක්ලේශයක් මේක සිත කිලුට කරන එකක් කියලා ඒකත් ප්‍රහාණය කරගත්තා නම් ඊළඟට වෛරයක් බද්ධ වෛරයක් හිතට මේක කිලුටක් කියලා තේරුම් අරගෙන ඒක ප්‍රහාණය කරගත්තා නම් ගුණමහුකම අකුසලයක් හිතට කිලුටක් උපක්ලේශයක් කියලා තේරුම් අරගෙන ඒකත් ප්‍රහාණය කරගත්තා නම් ඊළඟට ඉරිසියාව හිතට කිලුටක් කියලා තේරුම්ගෙන ඒක ප්‍රහාණය කරගත්තා නම් එකට එක කිරීම සිතින් ප්‍රහාණය කළා නම් මසුරුකම හිතින් ප්‍රහාණය කරගත්තා නම් ඒ වගේම නැති ගුණ පෙන්වීම හිතට කිලුටක් බව තේරුම් අරගෙන ඒකත් ප්‍රහාණය කරගත්තා නම් ඊළඟට කපටිකම හිතට කිලුටක් කියලා ඒක ප්‍රහාණය කරගත්තා නම් ඒ විදිහටම සාධාරණ කරුණු වලට අදහස් වලට විරුද්ධව නැගී සිටීම කිලුටක් කියන තේරුම් අරගෙන ඒකත් ප්‍රහාණය කරගත්තා නම් ඒ වගේම එකට එක කරමින් තරංගයට වැඩ කිරීම හිතට කිලුටක් සමහරවිට එන්නේම අරය අභිභවයන් කියලා තරංගයට වැඩ කරනවා අන්න ඒක කිලුටක් හිතට ඒකත් තේරුම් අරගෙන ඒකත් ප්‍රහාණය කරගත්තා නම් අහංකාරකම හිතට කිලුටක් දැන් අහංකාරක කෙනෙකුට ඔබ කැමතිද අහංකාරයට කැමතිද මාන්නකාරයට එහෙම නැයි කිලුටක්ද නැද්ද කිලුටක් එහෙම නැයි ඒකත් තේරුම් අරගෙන ප්‍රහාණය කරගත්තා නම් ඊළඟට හිතට අරගෙන ඉන්න එක අධික අහංකාරකම හිතට අරගෙන ඉන්න එකක් මම තමයි කෙනා කියලා ඒකත් ප්‍රහාණය කරගත්තා නම් මේක හොඳ නෙවෙයි මේක අකුසලයක් කියලා ඊළඟට ධර්මයේ හැසිරෙන්න ප්‍රමාදයෙන් ඉන්න එක කොහොමද ඒකත් හිතට කිලුටක් ධර්මයේ හැසිරෙන්න ප්‍රමාදයෙන් ඉන්නවා ඒක හිතට කිලුටක් කම්මැලිකම කියන්නේ කියලා ඒකත් ප්‍රහාණය වෙලා ගියා නම් අන්නේ භික්ෂුව බුදුරයන් වහන්සේ කියන්නේ කවුද කියලා අවබෝධයෙන් මදුරගෙන උන්වහන්සේගෙන නොසෙල්ලන පැහැදීමේ යුක්ත වෙනවා එනම් සෝතාපන්න නොවුණු අය තුල දකින්නට ලැබෙන අධර්මය අකුසලය උපක්ලේශී මෙන්න මේ අපි ඉගෙන ගන්නවා සෝතාපන්න වෙනකොට දහම් මගට පැමිණෙනකොට අන්න අර අකුසල් දුරු වෙලා යනවා අර අපි කලින් ඉගෙන ගත්ත අකුසල් ටික දුරු වෙලා යනවා ඒතකොට බුදුරජාණන් වහන්සේ අඳුනන කෙනෙක් වෙනවා ධර්මානුකූලව කොහොමද? ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ රාග දේශ මොහ ප්‍රහාණය කළ නිසා ආරහණ කියලා. ඊළඟට බාහිර උපකාරකින් තොරව තමන්ගේම ප්‍රඥා මහිමයි බුද්ධි මහිමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු නිසා සම්මා සම්බුද්දයි කියලා අවබෝධ කරගෙන ඉන්නවා. ඊට පිරිසුදු අවබෝධ ඥානයෙන් ඊට අනුකූල ජීවිත පැවැත්මෙන යුක්තයි අවබෝධයට අනුව හැසිරෙන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ කියලා අවබෝධයෙන්ම අදහගෙන ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන හඳුනගෙන ඉන්නවා. විද්‍යාචරණ සම්පන්නයි.
සුන්දර වූ නිවන් මගේ අවසානටම ගමන් කළා කියලා සුගතෝ කියලා භාග්‍යවතුන් වහන්සේ අඳුර ගන්නවා. මුළු ලෝක ධාතුවම පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ කෙනෙක් කියලා. ලෝකේ අවබෝධ කරගෙන ලෝකෙට නොයලී සිටින උතුමෙක් භාග්‍යවතුන් වහන්සේ කියන්නේ කියලා. එයා ගුණ වශයෙන් දැනගෙන සිටිනවා. දේව මිනිසුන් දමනය කරන්න අතිශයින්ම දක්ෂ වනසේක කියලා සත්හා දේව අනුත්තර පුරුෂ ධම්ම සාරති කියලා භාග්‍යවතුන් වහන්සේ ගැන අවබෝධයෙන් මතහගෙන ඉන්නවා. දේව ප්‍රජාවට නිවැරදි නායකත්වයේ සපයන්නේ නැත්නම් මඟ පෙන්වන්නේ සත්හා දේව මනුස්සාලා කියලා භාග්‍යවතුන් වහන්සේ ගුණ වශයෙන් අඳුනගෙන ඉන්නවා. ඊළඟට අවබෝධ කරගත්තු ධර්මය අන්‍යයන්ට අවබෝධ වීම පිණිස දහම් දේශන කෙනෙක් අවබෝධ කරගෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධ කරගෙන ඉන්නවා. මේ සියලු ගුණ දැරීමට මහත් ගුණ දැරීමට තරම් වාග්යවන්ත කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයටපත් වෙලා නොසැලෙන ප්‍රසාදයේ යුක්ත වෙනවා. ඒ වගේම ධර්මයේ ගැනත් මේ භික්ෂුව ඒ විදිහට ගුණ වශයෙන් දැනගෙන ඉන්නේ. දැන් මේ අකුසල් ප්‍රහාණය වෙන්න මොකක්ද හුරු කරගන්න ඕනේ? එක්ක අනිත්‍ය වශයෙන් බලපු කෙනෙක් පංච උපාදානස්කන්ධය. නැත්නම් ආයතන අනිත්‍ය වශයෙන් බලපු කෙනෙක්. නැත්නම් ධාතු වශයෙන් බලපු කෙනෙක්. නැත්නම් අසුභ වශයෙන් බලපු කෙනෙක්. කුමන හෝ දහම්මග හික්මුණු කෙනෙක්. ඒ ධර්මපරයයන් තමයි මේ විදිහට ගුණ වශයෙන් බැසගන්නේ. ගුණ වශයෙන් බැස ගන්නකොට මේ අකුසල් වල තියෙන ආදීනව දැකලා අකුසලයේ හැටියට දැකලා අත්හල කෙනෙක් වෙනවා. ධර්මය ගැන දැනගන්නව කොහොමද? අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඊතා පිරිසිදු ලෙස, ඊතා යහපත් ලෙස මුල මඳ අග පිරිසිදුව පැහැදිලි අර්ථ වලින්, පැහැදිලි වචන වලින් පරිපූර්ණ නිවන් මඟ පෙන්වා වදාළ නිසා සුවක්ඛාතයි කියලා ධර්මය ගැන දැනගන්නවා. මේ ජීවිතයේදීම අවබෝධ කරගන්න පුළුවන් නිසා සාදෘෂ්ටිකයි. ඕනේ මෙහෙණි කරන කාලේ අවබෝධ කරගන්න දෙයක් ධර්මය කියන්නේ අකාලිකයි. කෙනෙකුට ඇවිත් බලන්න කියලා කියන්න පුළුවන් ඒහි පස්සිකයි. මේකට පැමිණලා බලන්න. විමසලා බලන්න කියලා කියන්න පුළුවන් ඒහි පස්සිකයි. තමා තුලින් විමසන්න තියෙන්නේ ඕපනායකයි. පච්චත්තම් වේදිත බුවිඤ්ඤුහිත බුද්ධිමත් පුද්ගලයන් නැත්නම් ප්‍රඥාවට අනුව අවබෝධ කරන එක එකනගේ ප්‍රඥාවට අනුව තමයි අවබෝධ වෙලා යන්නේ. ඒ විදිහට ධර්මයේ ගුණ වශයෙන් දැනගෙන ගුණයන්ගේ බැසගෙන ඉන්නේ අචල ප්‍රසාදයට පැමිණිලා. ඒ වගේම භික්ෂුව ශ්‍රාවක සංඝ රත්නය කියන්නේ කවුද කියලා අවබෝධයෙන්ම හඳුනාගෙන ශ්‍රාවක සංඝ රත්නය ගැන නොසෙල්ලෙන පැහැදීමකින් යුක්ත වෙනවා. කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය රාග දේශ මොහ දුරු කරන ප්‍රතිපදාවෙන් යුක්ත නිසා, ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥාව වඩන පිරිසක් කියලා සුපටිපන්නයි කියලා අවබෝධයෙන්ම අදහගෙන ඉන්නවා. ඍජු මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන පිරිසක්. නැත්තයි සීල සමාධි ප්‍රඥා වැඩිම කෙලින්ම තියෙන නිවනට. නිවන දෙසට ඥාය ප්‍රතිපන්නයි. නැත්නම් උජුපටිපන්නයි. ඊළඟට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන වැඩපිළිවෙල තුළ හික්මෙන පිරිසක්. ඥාය ප්‍රතිපන්නයි. අවබෝධ කරන අක්කරගත් දහම අන්‍යයන්ට කියා දෙන පිරිසක්. සාමිති ප්‍රතිපන්නයි. ඊළඟට යුගල වශයෙන් 4යි. පුද්ගල වශයෙන් 8යි. දුර සිට සංඝ රත්නේ දුර සිට රැගෙන දන් පැන් ලැබීමට සුදුසුයි. දුර ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා දන් පැන් පූජා කරගන්න සුදුසුයි. ආහුනේ ඊළඟට ආගන්තුක
පැමුණුවොත් හදිසියෙ මුණ ගැහුණොත් දම්පැන් පූජා කරගන්න අපෝපස්ථාන කරගන්න සුදුසුයි. පාහුණිය පින් සලකාගෙන දම්පැන් පූජා කරගන්න අපෝපස්ථාන කරගන්න සුදුසුයි. දක්ඛිනේයයි. ඇඟිලි බැඳගෙන වන්දනා කරන්න සුදුසුයි. අංජලි කරණීයයි. ලෝකයාට අනුත්තර වූ පින්කෙත පුණ්‍ය ශේෂ්ඨ. පින්වත් මහරණි, ඔය විදිහට යම් දවසක ආරි ශ්‍රාවකයාගේ හිතින් ඒ කිලිටු සිත කිලිටු කරන දේවල් බැහැර වුණොත් වමනේ දැම්ම වගේ වුණොත් වමනේ දැම්ම කියන්නේ ආයෙ වැටි වෙනවද? දැන් වමනේ දාපු දේවල් ආයෙ කනවද? නැහැ. නරකුසල් වමනේ වුණා නම් ආයෙ හටගන්නේ නැහැ. ඒ සාමාන්‍ය මනුස්සයෙකුට ඊර්ෂ්‍යාව තියෙනවා, ඊට පස්සේ කරුණාවම ඊර්ෂ්‍යාව පටන් ගන්නවා. ඊට පස්සේ කරුණ නැති වුණාම ඊර්ෂ්‍යාව නැහැ වගේ. ආරි ශ්‍රාවකයෙක් එහෙම නේ, ඊර්ෂ්‍යාව නැති වුණා ප්‍රහීන වුණා. ඒවයි නිදහස් වෙලා ගියොත්, දුර වෙලා ගියොත් එතකොට මේ භික්ෂුව අනේ මාත් බුදු සමිදානන් කෙරෙහි නොසෙලෙන ප්‍රසාදයෙන් යුක්ත කෙනෙක් නේද කියලා මහා සතුටටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන මම නොසෙලෙන ප්‍රසාදයෙන් යුක්තයි නේද කියලා මහා සතුටටපත් වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇති වෙනවා. මම බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්ලෙන පැහැදීමෙන් යුක්ත කෙනෙක් කියලා සතුටටපත් වෙන අවබෝධයක් ඇති වෙනවා. ඒ නිසාම හිත පිනා යනවා. ඒතර මොකද වෙන්නේ? හිත පිනා යන ප්‍රීතිය හට ගන්නවා. ප්‍රීතිය හට ගන්නවා. සිත ප්‍රීතිමත් වුණාම කය සැහැල්ලු වෙනවා. එතකොට සිතට ලොකු සැපයක් ඇති වෙනවා. සැපේ ඇති සැපසේ වාසය කරන කෙනාගේ සිත සමාධිමත් වෙනවා. සැපසේ වාසය කරන කෙනාගේ හිත තමයි සමාධිමත් වෙන්නේ. සැහැල්ලුවෙන් සැපෙන් ඉන්නකොට තමයි සමාධිමත් වෙන්නේ. ඒ වගේම අනේ මා ධර්මයේ කෙරෙහි නොසැලෙන ප්‍රසාදයෙන් යුක්තයි නේද කියලා මහා සතුටටපත් වෙනවා. ධර්මයේ ගැන සතුටටපත් වෙනවා. අනේ මන් දහම කෙරෙහි නොසෙලෙන ප්‍රසාදයෙන් යුක්තයි නේද කියලා සතුටටපත් වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇති වෙනවා. ඒ නිසාම හිත පිනා යනවා. පිනා යනකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිමත් සිතින් ඉන්නකොට සිත කය දෙක සැහැල්ලු වෙනවා. සැපයක් හට ගන්නවා. සැපසේ වාසය කරන කෙනාගේ හිත සමාධිමත් වෙන්නේ. ඊළඟට අනේ මා ශ්‍රාවක සංගරුවන කෙරෙහි නොසෙලෙන ප්‍රසාදයෙන් යුක්තයි නේද කියලා මහා සතුටටපත් වෙනවා. එහෙම සතුටටපත් වෙද්දී ඒ ගැන අවබෝධයක් ඇති වෙනවා. අවබෝධයෙන්මයි සතුට සිත් ඇති වෙන්නේ. ඒ නිසාම සිත පිනා යනවා. එතකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිමත් වුණාම ඇඟ පුත සැහැල්ලු වෙනවා. සිත කය දෙක සැහැල්ලු වෙනවා. සැහැල්ලු සිතක් ඇති වෙනවම සැපයක් හට ගන්නවා. ඒ සැපසේ ඉන්න කෙනෙකුගේ සිත තමයි සමාධිමත් වෙන්නේ. ඒ වගේම මේ භික්ෂුව අනේ මගේ සිතින් කිලුටු තිබුණා. මගේ සිතේ කිලුටු තිබුණා, අකුසල් තිබුණා, උපක්ලේශ තිබුණා. ඒත් දැන් ඒ කිලුටු ඔක්කොම හිතෙන් බැහැර වුණා. වමනේ ගියා වගේ වුණා. නැති වෙලා ගියා. දුරු වෙලා ගියා නේද කියලා මහා සතුටටපත් වෙනවා. දුරු අකුසල් දැක දැක සතුටටපත් වෙනවා. ඒ ගැන අවබෝධයක් ඇති වෙනවා. ඒ නිසාම සිත පිනා යනවා. එතකොට ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිමත් සිතින් ඉන්න කෙනාගේ සිත කය දෙක සැහැල්ලු වෙනවා. සිත කය දෙක සැහැල්ලුවෙන් ඉන්නකොට සැපයක් හට ගන්නවා. සැපසේ ඉන්න කෙනාගේ හිත තමයි සමාධිමත් වෙන්නේ. පින්වත් මහණෙනි, ඒ භික්ෂුව ඔය විදිහේ සීලයෙන්, ඔය විදිහේ සීලයකිනුත්, ඔය විදිහේ සමාධියකිනුත්, ඔය විදිහේ ආර්ය සමාධියකිනුත්, ඔය විදිහේ ප්‍රඥාවකිනුත් යුක්තව ඉන්නකොට කොයිතරම් රසවත් සූප ව්‍යංජන පිරුණු ඇල්හාලේ බතක් වැළඳුවා ඒක ඒ භික්ෂුවගේ නිවන් මඟට අන්තරායක් වෙන්නේ නැහැ. එහෙම භික්ෂුව වාසය කරනකොට කොච්චර රසවත් කෑම ගෙනල්ලා දුන්නා. රස මසවලු ඇතුව දානි දුන්නා.
ඒ භික්ෂුවගේ නිවන් මාර්ගට අනතුරක්ද ඒක? ඒක අනතුරක් නෙවෙයි. පින්වත් මහණෙනි, කිලුට වෙලා අපිරිසුදු වෙච්ච ඇඳුමක් තියෙනවා කියලා හිතමු. ඒ ඇඳුම හොඳ පිරිසුදු වතුරෙන් සේදුවාම පිරිසුදුව බබලන්න පටන් ගන්නවා. මුලින් තිබුණේ කොහමද? අපිරිසුදු. හොඳට පිරිසුදු වතුරෙන් හොදනවා. ඒ වගේම කෝක දාලා හොඳ හැටියට පිරිසුදු කරගත්තු රත්තරන් හරිම ලස්සනට බබලනවා. හොඳට කෝක දාලා පදම් කරලා පිරිසුදු කරන් පස්සේ බබලනවා රත්තරන්. කහට නැහැ. පින්වත් මහණෙනි, දැන් ඉතින් භික්ෂුවත් ඒ වගේ තමයි. ඒ භික්ෂුවත් ওই විදිහේ සීලයකින්, ওই විදිහේ සමාධියකින්, ওই විදිහේ ප්‍රඥාවකින් යුක්ත වෙන්නකොට කොයිතරම් රසවත් සූප ව්‍යංජන පිරුණු ඇල්හාලි බතක් වැළඳුවා. ඒකේ භික්ෂුවගේ නිවන් මාර්ගට අන්තරායක් නෙවෙයි. රස මසවලු ඇතුව දානේ වැළඳුවා. ඒක නිවන් මාර්ගට අන්තරායක් නෙවෙයි. දානෙට යට කරන්න බෑ. දානේ ඒ වළඳන දානෙට අකුසල උපද්දවන්න බෑ වමන කරපු. අර ප්‍රහාණයව කුසලය උපදින්නේ නැහැ. ඉතින් මේ භික්ෂුව එක දිශාවක් පුරා මෛත්‍රී සාගත සිතුවිලි පතුරවනවා. ඒ විදිහට දෙවෙනි දිශාවට, තුන්වෙනි දිශාවට, හතරවෙනි දිශාවට උඩ යට හරහට සකල ලෝකයට මෛත්‍රී සාගත සිතුවිලි බහුල වශයෙන් පතුරවනවා. සමාධිමත් සිතකින් යුක්තව ප්‍රමාණ රහිත කොට වෛර නැති, තරහ නැති මේ සිතුවිලි පතුරවනවා. ඒ වගේම කරුණා සිතුවිලි. ඒ විදිහටම මුදිතා සිතුවිලි, අනුන්ගේ සැප කැමති බව. මෛත්‍රී කියන්නේ මොකද්ද? මිත්‍ර භාවය මොකද්ද? කොහොමද අඳුන ගන්න තියෙන්නේ? එකම පුතෙක්ගේ නම කෙනෙක් පුතා දිහා බලන්නේ මගේ පුතා කියලා. ඒක ඒ වගේ අඳුන ගැනීමක් තමයි මෛත්‍රිය තියෙන්නේ. මෛත්‍රී කියන්නේ අන්න එහෙම එකක්. කරුණාව කියන්නේ අනුකම්පාව. දුකේ වැටුණු අය දිහා බලලා අනේ ඉසිනවා. ඉසි නොවිනෝ නම් හොඳයි කියලා අනුකම්පාව සගත කරුණා සගත සිතක් ඉපැද්දෙන්නේ. මුදිතාව කියන්නේ අනුන් සැපවත් වෙනවා බලන දැක දැක සතුටු වෙනවා නේ හොඳයි. සද්ධාම් වැඩේවා, සීලෙන් වැඩේවා, ගුණෙන් වැඩේවා, ධනෙන් වැඩේවා, නුවණින් වැඩේවා. දියුණු වෙනවා බල බලා සතුටු වෙනවා. ඊළඟට උපේක්ෂාව කියන්නේ කම්පා නොවන ස්වභාවය. අෂ්ටලෝක ධර්මය හමු එක්ක කර්මය ගැන මෙනෙහි කරලා හොඳ වේවා නරක වේවා එයාලා කරගන්න දෙයක් එයාලා කරගන්න. මා කරන ගන්න දෙයක් මට කියලා අකම්පිත සිතක් පවත්වන්න මහන්සි ගන්නවා. ඒ විදිහට මෛත්‍රිය, කරුණාව, මුදිතා, උපේක්ෂාව දස දිශාවට සකල ලෝක සත්‍යයටම වෛර නැති, තරහ නැති, බාධා රහිතව අප්‍රමාණ කොට පතුරවාගෙන වාසය කරනවා. ඒ භික්ෂුව අවබෝධ කරගන්නවා මෙන්න මෙහෙම. මේ තියෙන්නේ දුකක් කියලා. මේක සකස් වෙච්ච දුකක් තියෙනවා කියලා මේ භික්ෂුව එතකොට අවබෝධ කරගන්නවා. මේ ලාමක දුක හටගන්නේ මෙහෙමයි කියලා උතුම් වූ බ්‍රහ්ම විහාර භාවනාවක් තියෙනවා කියලා. ඒ බ්‍රහ්ම විහාර සංඥාවට වඩා උතුම් වූ අමා නිවනකුත් තියෙනවා කියලා මේ විදිහට දැනගන්නකොට, මේ විදිහට දැක ගන්නකොට භික්ෂුවගේ හිත කාමාශ්‍රයන්ගෙන් නිදහස් වෙනවා. කොහොමද? හටගත් ලෝකයේ දුකක් තියෙනවා. සියලු දේ අනිත්‍යයි. සියලු දේ අනිත්‍ය වෙද්දී දැන් වේදනාවන් තුනක් තියෙනවා. මොකද්ද? සැප වේදනාව, දුක් වේදනාව, ඊළඟට උපේක්ෂා වේදනාව. දැන් දුක කොහොමද දුකයි නේද? ඒක කියන්නේ දුක්ඛ දුක්ඛතා. සැප කොහොමද දුකක් වෙන්නේ? ඒ වෙනස් වෙනවා. හිතනවට වඩා වේගෙන් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ඒක විපරිණාම දුක්ඛතා. උපේක්ෂා විදියට පැවැත්මක් දුකක්.
සංඛාර දුක්ඛතා. ඒ විදිහට හටගත් දුකක් තියෙනවා කියලා ඒ භික්ෂුව අවබෝධ කරගන්නවා. උතුම් වූ බ්‍රහ්ම විහාර භාවනාවක් තියෙනවා කියලා. ඒ වගේම බ්‍රහ්ම විහාර සංඥාවට වඩා උතුම් වූ අමා නිවනකුත් තියෙනවා කියලා. ඒ විදිහට දැනගන්නකොට දැක ගන්නකොට ඒ භික්ෂුවගේ සිත කාමාශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. ඒ වගේම භවආශ්‍රවයන්ගෙන් අවිජ්ජාශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. සියලු ආශ්‍රවයන්ගෙන්ම හිත නිදහස් වෙලා ගියාම තමන් සියලු දුකින් නිදහස් වුණා කියන අවබෝධය ඇති වෙනවා. ඉපදීම නැති වුණා නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. කළ යුතු දේ කළා. ආයෙමත් නම් මට ඉපදීමක් නැහැ කියලා අවබෝධ කරගන්නවා. පින්වත් මහණනි, අන්නේ භික්ෂුවටයි කියන්නේ ජීවිතයේ ඇතුලේ තියෙන වතුරින් හොඳ හැටියට නාගත්තු කෙනා කියලා. ජීවිතයේ ඇතුලේමයි පිරිසුදු වෙන දේ ඇති කරගන්න තියෙන්නේ. පිට වතුර නෑවා කියලා ජීවිතය පිරිසුදු වෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට නුදුරින් සුන්දරික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා වාඩි වෙලා හිටියා. ඒ බමුණගේ නම මොකද්ද? සුන්දරික භාරද්වාජ. ඉතින් ඒ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කිව්වා. ඒත් භාග්‍යතුන් වහන්සේ පවා බාහුකා කියන ගංගාවෙන් පැන් පහසු වෙන්න වඩිනවනේ. බුදුරජාණන් වහන්සේත් පැන් පහසු වෙනවනේ කියලා. පින්වත් බ්‍රාහ්මණේ, ඔය බාහුකා ගංගාව මොකක්ද? බාහුකා ගංගාවෙන් මොකක්ද කරන්න පුළුවන්? ඔකේ මොනවද කරන්න පුළුවන් කියලා. පින්වත් ගෞතමයන් වහන්සේ බාහුකා ගංගාව ගැන බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ පුණ්‍ය තොටුපළක් හැටියට. පින් තොටුපළක් කියලා. ඒකේ තොටුපළ වල ඔක්කොම පින් උපදවන ඒවා, කියන්නේ පව් හොදන ඒවා. ඔය බාහුකා ගංගාව පින් තොටුපළක් හැටියට බොහෝ දෙනෙක් සම්මත කරගෙන ඉන්නවා. බොහෝ දෙනෙක් ওই බාහුකා ගංගාවට ගිහිල්ලා නාලා පව් හොදලා යනවා. ඒ හිතේ භාගතුන් වහන්සේ පව් හොදන්න තමයි යන්නේ කියලා. ඉන්නේ මේ. දැන් පහසු වෙන්නේ වැඩි. ඒ වෙලාවේ භාගතුන් වහන්සේ සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයාට මේ ගාථාවන් වදාළා. බාහුකා ගංගාව, අධිකක්ක තීර්ථය, ගයා තීර්ථය, සුන්දරිකා ගංගාව, සරස්වති ගංගාව, ප්‍රයාග තීර්ථය, බාහුමති නදිය ආදී තැන් තියෙනවා තමයි. පව් කරන අඥාන උදවියගේ ඔය වතුරකට හැම තිස්සෙම බැහැගෙන හිටියා. පව් කරන අඥාන උදවිය ඔය වතුරකට හැම තිස්සෙම බැහැගෙන හිටියා. පිරිසුදු වෙන්නේ නැහැ. පව් කරන ජනතාව වතුරේ නිතරම හිටියා, පිරිසුදු වෙන්නේ නැහැ. වතුරේ ඒ වතුරෙන් පිරිසුදු වෙනවා නම් වේලාසෙන් පිරිසුදු වෙන්න ඕනේ කවුද? ඉබ්බෝ මාළු වෙයි වතුරේ නේද? ඒ වතුරෙම එහෙම පිරිසුදු වෙන්නේ නැහැ. එමදු කෙනෙකුට ඔය සුන්දරිකා ගඟ කුමක් කරන්නද? සුන්දරිකා ගඟ අකුසල් කරපු කෙනෙකුට මොනා කරන්නද කියලා අහනවා. ප්‍රයාග තීර්ථය කුමක් කරන්නද? බාහුකා නදිය කුමක් කරන්නද? වෛර කරන, නපුරුකම් කරන, පව්කම් කරන අඥානයව පිරිසුදු කරන්න ඔය වතුරට බෑ. ඔය වතුරට බෑග කරන්න. කෙලෙස් රහිත පිරිසුදු කෙනාට හැම තිස්සෙම සුබ නැකතමයි ලබලා තියෙන්නේ. කෙලෙස් නැත්තම් පිරිසුදුයි නම් හැම තිස්සෙම සුබයි. සුබ නැකත ලබලා තියෙන්නේ. ඔහුගේ ජීවිතේ හැමදාම පිරිසුදු පොහොය දවස වගේ. හැමදාම පිරිසුදු වෙච්ච පොහොය දවස, හඳ පායපු දවසක් වගේ. පිරිසුදු ජීවිතයක් ඇති කෙනාට තමන්ගේ පිරිසුදු ක්‍රියාකලාපය නිසා, පිරිසුදු පිළිවෙත නිසා හැමදාම දියුණුවක් තියෙනවා. පින්වත් බ්‍රාහ්මණය, මෙතනදීම අන්නේ වතුර ටික නාගන්න. මෙතනදීම ඒක නාගන්න. ඒ කියන්නේ මොකද්ද? මෙතනදීම හිත පිරිසුදු කරගන්න. උපක්ලේශයන් නැති කරගන්න. සසර දුක අවබෝධ කරගන්න. එනවා. සියලු සතුන් කෙරෙහි මෙත් පතුරවන්න. මෛත්‍රී සිතින් වසන්න සියලු සත්‍යය කෙරෙහි. ඉතින් බොරු කියන්නේ නැත්තම්, ඉතින් ප්‍රාණීන්ට හිංසා කරන්නේ නැත්තම්, ඉතින් හොරකම් කරන්නේ නැත්තම්, ශ්‍රද්ධාවත්
තියෙනවා නම් තමන්ගේ දෙයක් තව කෙනෙක් පාවිච්චි කරනකොට සතුටු වෙනවා නම් එහෙනම් මොකද කරන්නේ? තමන්ගේ දේවල් අනුන් පාවිච්චි කරනකොට සතුටු වෙනවද නැද්ද? සතුටු වෙන්න ඕනේ. සතුටු වෙන්න ඕනේ. ගයා තීර්ථයට ගිහින් කුමක් කරන්නද? ගයා තීර්ථයට ගිහිල්ලා මොනා කරන්නද? එතකොට ඔබේ නිවසේ තියෙන ලිඳ උනත් ගයාවක්ම තමයි. ඒ කියන්නේ ඒකිනුත් දැඩිකුණු දහඩියක් හොද ගන්න පුළුවන්. ගයාවට යත්නටත් එකයි. එතකොට සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා මෙහෙම කිව්වා පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. ඒ දහම් පරයය හරිම සුන්දරයි. ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. පින්වත් ගෞතමයන් වහන්සේ මේ ගැන මට මේ විදිහට හිතෙන්නේ යටට හරවලා තිබු දෙයක් උඩට හරිනවා වගේ. ඒ වගේම සංගවිච්ච දෙයක් විවෘත කළා වගේ. මම්මුලා වූෙකුට පාර දැක්වුවා වගේ. අඳුරේ ඇස්සැත්තෝ රූප දකිත්වා කියලා තෙල් පහනක් දැල්ලුවා වගේ. නොඑක් කයුරු භාගතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ වදාලා. එනිසා භාගතුන් වහන්සේ ධර්මයන් වික්ෂ සංඝයාත් සරණ යනවා. අද පටන් අනේ මටත් ගෞතමයන් වහන්සේ ළඟ මටත් පැවිදි වෙන්න තියෙනවා නම් උපසම්පදා වෙන්න තියෙනවා නම් කොයිතරම් හොඳද? හිතුණා කොහොමද? මටත් පැවිදි වෙන්න තියෙනවා නම් උපසම්පදා වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද? ඉඳින් සුන්දරික භාරද්වාජ බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. උපසම්පදා වුණා. ආයුෂ්මත් භාරද්වාජයන් වහන්සේ උපසම්පදා වෙලා ටික දවසකින් හුදකලා වුණා. පිරිසෙන් මෙන් වුණා. අප්‍රමාදී වුණා. බලවත් වීරිය ඇති කරගත්තා. උන් පිරිසෙන් මෙන් වෙලා අප්‍රමාදී වෙලා හිතින් පිරිසෙන් මෙන් වෙන්න ඕනේ. බලවත් වීරියෙන් වාසය කරන්න ඕනේ. ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනකොට ඊතා සුළු කලකින් අරහත්ත්වයටපත් වුණා. යම් පින්වත් කෙනෙක් ගිහිගින් වෙන් වෙලා මේ ශාසනයේ යහපත් මහාන ජීවිතයක් ලබන්නේ උතුම් අදහසක් ඇතිවන ආනේ නිවන් මඟ සම්පූර්ණ කරගෙන මේ ජීවිතේම තම නුවණින් උතුම් අරහත්ත්වයටපත් වෙලා වාසය කරන්න ඒ ස්වාමීන් වහන්සේට පුළුවන් වුණා. ඉපදීම නැති වුණා. නිවන් මඟ සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුත්තේ කළා. ආයදයක් කරන්න නැහැ කියලා අවබෝධ කරගත්තා. භාරද්වාජයන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. ඒ නිසා සිතට උපක්ලේශෝ මේ අධර්මය අකුසලය බැහැර කරමින් දුරු කරමින් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩමින් එයත් විදර්ශනා ප්‍රඥාවෙන් දකිමින් උතුම් අරහත්ත්වයටපත් වෙන්න දුකින් නිදහස් වෙන්න හැම දිනාට වාසනාව උදා වේවා.